රයිට්. අද දවසේ පාඩම ආරම්භයට කලින් මම පුංචි සාරාංශගත කිරීමක් කරන්නේ. අපි මුලටම යමු. අපි ඉස්සෙල්ලම කොහොමද TC. TC හැදෙන්නේ කොහොමද? total cost. හැදෙන්නේ කොහොමද? TVC plus TFC. ඔන්න අද දවසේ පුංචි පැහැදිලි කිරීමක් කරලා මතක් කිරීමක් කරලා පාඩම පටන් ගන්න මේ සූදානම් වෙන්නේ. මුළු විචල්්‍ය පිරිවැය ධන මුළු ස්ථාවර පිරිවැය සමානයි මුළු පිරිවැය. ස්ථාවරයේ දූම් වෙනුවෙන් දරන පිරිවැය මුළු ස්ථාවර පිරිවැය, විචල්්‍යයේ දූම් වෙනුවෙන් දරන පිරිවැය මුළු විචල්්‍ය පිරිවැය. මේ මුළු පිරිවැය අපිට පස්සේ මේවා බෙදුවා පුතේ ප්‍රමාණයෙන් බෙදලා ගත්ත පුතේ මොකක්ද? සාමාන්‍ය පිරිවැය. ප්‍රමාණයෙන් බෙදලා ගත්ත මොකද්ද? සාමාන්‍ය පිරිවැය. එකකට අදාළ ප්‍රමාණය ගණනය කරා. නේද? අපි ගණනය කළා මොකද්ද පුතේ? එකකට අදාළ ප්‍රමාණය. එකකට කොච්චරයිද කියලා. එකකට කොච්චරයිද කියලා බැලුවම අපි ඒකට කිව්වේ මෙන්න මේ නම මොකද්ද පුතේ? සාමාන්‍ය ස්ථාවර පිරිවැය. සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. සාමාන්‍ය මුළු පිරිවැය. AC නැත්නම් ATC. මතකයිද? මතක කරා. ඔන්න ඔක තමයි අපි කියපු කතාව. හරිද? එහෙනම් මුළු පිරිවැය ප්‍රමාණයෙන් බෙදුවම වෙනවා එක ඒකකයකට අදාළ මුළු පිරිවැය. එක ඒකකයකට අදාළ මුළු පිරිවැයට කියනවා සාමාන්‍ය මුළු පිරිවැය. විචල්්‍ය පිරිවැය මුළු විචල්්‍ය පිරිවැය ප්‍රමාණයෙන් බෙදුවම වෙනවා එකකට අදාළ විචල්්‍ය පිරිවැය. මුළු ස්ථාවර පිරිවැය ප්‍රමාණයෙන් බෙදුවම එනවා එකකට අදාළ ස්ථාවර පිරිවැය. හරිද? right. ඔන්න තියෙන සිද්ධිය. දැන් පුතේ බලන්න හොදට ඔය ටික අපි ප්‍රස්ථාරයක ගෙවුවා. මතක් කරගන්න ප්‍රස්ථාරය. Q P QP QP QP. හරිද? අපි ප්‍රස්ථාරගත කළොත් සාමාන්‍ය ස්ථාවර පිරිවැය යනු AFC. මතකයි නේද? ඔව්. AFC ඔය වගේ. ඊට පස්සේ AVC කොහොමද? AVC මෙන් ABC ඉංග්‍රීසි අකුරක හැඩය ගන්න. අපි AC නැත්තම් ATC ප්‍රස්ථාරගත කළොත් කොහොමද? මෙන්න AC නැත්තම් ATC ප්‍රස්ථාරගත කළොත් මෙන්න ATC නැත්තම් AC. හරිද? දැන් පුතාට තව දෙයක් මතකද දන්නේ? මේ වක්‍ර දෙක අතර පරතරයෙන් කියවෙන්නේ මොකක්ද? ඔය දෙක අතර පරතරයෙන් කියවෙන්නේ මොකක්ද? මතක කරමු. AC AVC අතර පරතරයෙන් කියන්නේ මොකක්ද? මේ චුට්ටක් කියලා දෙනවා දරුවෝ පවු නිසා. ඔය වක්‍ර දෙක අතර පරතරයෙන් කියවෙන්නේ මොකක්ද? ඔය වක්‍ර දෙක අතර පරතරයෙන් කියවෙන්නේ අනික උත්තරයක් දාමු ආසාවට. AFC. AFC. පෙරලන්න පොත පස්සට මෙන්න මේව ගහපු දවස. පෙරලන්න පොත පස්සට හැමෝම බලන්න මේ රූපෙ දිහා. ඇඳපු දල සටහන් ඇඳලා ඇති, ඔරිජිනල් ප්‍රස්ථාර ඇඳලා ඇති.
පෙළ දල සටහන් ඇදලා ඇති ඔරිජිනල් පස්තාර ඇදලා ඇති තියනවා නේද? මොකක්ද මේ AC AVC අතර පරතරයෙන් කියවෙන්නේ මොකක්ද? AC AVC අතර පරතරයෙන් කියවෙන්නේ AFC සාමාන්‍ය ස්ථාවර පිරිවෙන්. සාමාන්‍ය ස්ථාවර පිරිවෙන්. පැහැදිලිද? සාමාන්‍ය ස්ථාවර පිරිවෙන්. හරිද? right. සාමාන්‍ය ස්ථාවර පිරිවෙන්. right. ඊට පස්සේ පුතේ මෙන්න අපි මේක MC තැන්ද MC කියන්නේ මොකක්ද? ආන්තික පිරිවෙන්. MC කියන්නේ මොකක්ද? ආන්තික පිරිවෙන්. ආන්තික පිරිවෙන් යන්නේ කොහොමද? ඔන්න ඕකේ අවම දෙක තමයි. MC උඩ යනවා ඔය දෙකේ අවම දෙක කපන්න. දැන් මට කියන්නකෝ AVC කියන්නේ මොකක්ද? එකක් හැදීමේ විචල්්‍ය පිරිවෙන්. එකක් හැදීමේ විචල්්‍ය පිරිවෙන්. ATC කියන්නේ මොකක්ද? එකක් හැදීමේ මුළු පිරිවෙන්. එකක්. MC කියන්නේ මොකක්ද? අමතර එකක් හැදීමේ පිරිවෙන්. අමතර එකක් හැදීමේ පිරිවෙන්. හරිද? right. එහෙනම් ඊටම ලේසි මොකක්ද? AVC කියන්නේ එකක් හැදීමේ විචල්්‍ය පිරිවෙන්. ATC කියන්නේ එකක් හැදීමේ මුළු පිරිවෙන්. MC කියන්නේ අමතර එකක් හැදීමේ පිරිවෙන්. අමතර එකක් හැදීමේ පිරිවෙන්. මේ වක්‍ර දෙක අතර පරතරයෙන් කියවෙන්නේ මොකක්ද? AFC එකක් හැදීමේ ස්ථාවර පිරිවෙන්. AFC එකක් හැදීමේ ස්ථාවර පිරිවෙන්. තේරෙනවද ළමයි? right. පුතේ සිකුරාදා අපි මේකට තවත් එකක් ඇන්නා. අපි මේකට සිකුරාදා තවත් එකක් ඇන්නා. මොකක්ද යන්නේ? MR. නේද? MR නේ. MR පූර්ණ තරගයේ පැවරුණු විලෙන් පටන් ගන්න MR නේ. MR මතක නේද? MR කියන්නේ මොකක්ද? ආන්තික අයභාරය. අපි දන්නා පූර්ණ තරගයේ ආන්තික අයභාරය පැවරුණු මිලට සමානයි. ඒ කිව්වේ ආන්තික අයභාරය කිව්වේ අමතර එකක් හැදීමේ පිරිවෙන්. ආන්තික අයභාරය කිව්වේ අමතර එකක් හැදීමේ පිරිවෙන්. P කිව්වේ මිල. එහෙනම් අමතර එකක් හැදුවත් එන්නේ පැවරුණු මිලට සමාන මිලක්. ඔන්න. ඒ මාරුක. දැන් මම මේක තියෙන දේවල් ටික කියපු පිළිවෙලට. AVC එකක් හැදීමේ විචල්්‍ය පිරිවෙන්. ATC එකක් හැදීමේ මුළු පිරිවෙන්. හරිද? ඊට පස්සේ MC අමතර එකක් හැදීමේ පිරිවෙන්. MR අමතර එකක් නිපදවීමේ ආදාය. අමතර එකක් නිපදවීමේ ආදාය. එකක්. ආයි කියන්නේ එකක් නිපදවීමේ විචල්්‍ය පිරිවෙන්, එකක් නිපදවීමේ මුළු පිරිවෙන්, එක අමතර එකක් නිපදවීමේ පිරිවෙන් ආදාය. එකක් නිපදෙවුවම හම්බෙන්නේ ආදාය. ඊට තව කතාවක් කිව්වා. පූර්ණ තරංග ආයතනයක නිෂ්පාදකයා ලාභය උපරිම කරන්නේ මෙන්න මේ ලක්ෂයේ. මේ ලක්ෂයේ ඉතු වෙන කොන්දේසිය මොකක්ද? MR සමානයි MC. පූර්ණ තරංග ආයතනයක නිෂ්පාදකේ හරි නිපදවන්නේ මෙන්න මේ MC MR උයි ඡේදනය වන මෙන්න මේ ලක්ෂයට අදාළ නිමවුම් ප්‍රමාණය. අපි දු 500යි 500. ඔන්න ඔක නිපදවන්න. අපි ගොමෙන්නේ දැන් පූර්ණ තරංග එක්කෙනා නිෂ්පාදනය කරන ඒකක සංඛ්‍යාව කොච්චරයි? මෙන්න මෙතන. MR MC කැපෙන්නේ මෙතනනේ. මේකෙන් පහළට බහින්න මෙන්න මේ ප්‍රමාණය හිතනවා.
මේ ප්‍රමාණයට අපි කියව පුතේ මොකක්ද? පූර්ණ තරංග ආයතනයක කෙටි කාලීන සමතුලිතය. පූර්ණ තරංග ආයතනයක කෙටි කාලීන සමතුලිතය. හරිද? right. පුතේ තව දින දෙකකින්, ඒ කියන්නේ මේ සතියෙන් මේ පාඩම ඉවරයි. පුතට මම මෙන්න මේව කතාවක් කියනවා. අනිත් පන්ති වගේ නෙවෙයි අමාරු නයි කියලා අතාරින්න ඕනේ. වීඩියෝ ටික පිළිවෙලට දානවා YouTube එකට. එක සැරයක් වීඩියෝ ටික මුල ඉඳලා බැලුවා නම් ඇති දෙයක්. හැබැයි මුල ඉඳලා බලන්න. මේ පාඩම දම්බැලක පුරුක් වගේ එකිනෙකට ඇමින්ලා තියෙනවා. හරිද? ඇමින්ලා තියෙන්නේ. ඒ නිසා පුතාට බෑකප් එකක් තියෙනවා. YouTube එකට ගිහින් වීඩියෝ ටික පිළිවෙලට එක සැරයක් බලන්න අනිවාර්යයෙන් පුතාට පුළුවන්. අනිවාර්යයෙන්. හරිද? රයිට්. ඒ නිසා පුතේ මේ පාඩම අමාරු වෙන්නේ දැන් පුතාට මෙහෙම මතක නැහැ. මේවා මම පස්තා රැන්දෙව්වා මේවා කළා දැන් මිලෝ දෙයක් මතක නැහැ. ඒක නෙමෙයි නොතේරෙන ගතියක් එන්නේ. මේකට හොඳම දේ තමයි පුතේ මේ පාඩමේ මුල ඉඳලා වීඩියෝ ටික බලන්න. මේ සතියෙන් අපි මේ පාඩම අවසන් කරනවා. ඔබට පේන්න ඕන අපි ඉක්මනට යනවා. ෆිසිකල් පන්ති පටන් ගත්ත ගමන් අලුත් පාඩමක් තියවි. ජාතික ගිණුම්. අලුත් පාඩමක් රිවිෂන් නිෂ්පාදන හැකියාව ආයු වක්‍රය. අපි අලුතෙන්ම පටන් අරන් යනවා. දැන් අපි අභ්‍යාසයකට යනවා. ගිය සතියේ සිකුරාදා ඉඳපු නැත්තරුවා පැති 4ක් ඉඳ තියලා අභ්‍යාස වලට යනවා. ලෙවල් පැටි. කල්පිත පූර්ණ තරංග වෙළඳපළක තොරතුරු පහත වේ. කල්පිත පූර්ණ තරංග වෙළඳපළක තොරතුරු පහත වේ. කල්පිත පූර්ණ තරංග වෙළඳපළක තොරතුරු පහත වේ. ලස්සන දාගන්න. පුතාට විභාගේ රූප අඳින්නේ නැහැ පුතේ. පස්තාරේ මේ ප්‍රශ්න පත්‍රයේ මේක print වෙලා තියෙන්නේ. හැබැයි දැන්ට අපිට මේක අඳ ගන්න වෙනවා ඈ right.
හරිද? ඉක්මන් කරමු. right. ලියමු පුතේ. ලියන්න. පළවෙනි ප්‍රශ්නේ. සමතුලිත නිමවුම් මට්ටම කොපමණද? සමතුලිත නිමවුම් මට්ටම කොපමණද? සමතුලිත නිමවුම් මට්ටම කොපමණද? දෙවෙනි එක. එම නිමවුම් මට්ටම දෙවෙනි එක. එම නිමවුම් මට්ටම සමතුලිත නිමවුම් මට්ටමක් ලෙස එම නිමවුම් මට්ටම සමතුලිත නිමවුම් මට්ටමක් ලෙස හඳුන්වන්නේ. එම නිමවුම් මට්ටම සමතුලිත නිමවුම් මට්ටමක් ලෙස හඳුන්වන්නේ. right. එම නිමවුම් මට්ටම සමතුලිත නිමවුම් මට්ටමක් ලෙස හඳුන්වන්නේ. දෙවෙනි ප්‍රශ්නේ. එම නිමවුම් මට්ටම සමතුලිත නිමවුම් මට්ටමක් ලෙස හඳුන්වන්නේ. තුන්වෙනි එක. සමතුලිත නිමවුම් මට්ටමේදී සමතුලිත නිමවුම් මට්ටමේදී පහත දෑ ගණනය කරන්න. 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 right. එක ඒ යටතේ රෝමන් අංක 1. ඒ යටතේ අණු අංක දාන්න පුතේ. 1. මුළු විචල්්‍ය පිරිවේ. 2. මුළු පිරිවේ. 1 මුළු විචල්්‍ය පිරිවේ. 2 මුළු පිරිවේ. 3 මුළු ස්ථාවර පිරිවේ. මුළු ස්ථාවර පිරිවේ. මුළු ස්ථාවර පිරිවේ. ඊළඟ මුළු අයභාරය. මුළු අයභාරය.
ඊළඟ ආර්ථික ලාභය හෝ අලාභය. ආර්ථික ලාභය හෝ අලාභය. හරිද? right. correct. විනාඩි 4ක් දෙනවා. ඉක්මන් කරමු පුතේ. තව විනාඩියයි ඉක්මන් කරමු. හරි. අද පොතට මතක නේද ඉල්ලුම සැපයීම පාඩම?
ඉල්ලුම සැපයුම පාඩමේ ඉල්ලුමයි සැපයුමයි තුලනය වෙලා සමතුලිත ප්‍රමාණය තීරණය වුණා. නේද? ඒ වගේ මේ පාඩමේ සමතුලිතය කියන්නේ මෙන්න මෙතන. MR සමානයි MC. MR සමානයි MC. හරිද? සමතුලිතය කියන්නේ MR සමානයි MC. මෙන්න MR මෙන්න MC. මේ දෙක සමාන වන මෙන්න මෙතෙන්දි පුතේ ඉතු වෙන මොකක්ද? MR සමානයි MC. සමතුලිත කොන්දේසි. මම පුතත් එහෙම දාගන්න. MR සමානයි MC. ලියන්න මේ ප්‍රශ්නේ උත්තරය අංක 1. ඒ අවස්ථාවේ නිමවුම් මට්ටම කීයද? 1000. ලියන්න. සමතුලිත නිමවුම් මට්ටම 1000කි. සමතුලිත නිමවුම් මට්ටම 1000කි. සමතුලිත නිමවුම් මට්ටම 1000කි. සමතුලිත නිමවුම් මට්ටම 1000කි. හරිද? එනම් පුතේ සමතුලිත නිමවුම් මට්ටම කීයද? 1000යි. සමතුලිත නිමවුම් මට්ටම 1000කි. යා. සමතුලිත නිමවුම් මට්ටම 1000කි. දෙවෙනි ප්‍රශ්නය අහනවා පුතේ මොකක්ද? ඔබ එය සමතුලිත නිමවුම් මට්ටමක් ලෙස හඳුන්වන්නේ. අපි කිව්වා පුතේ ලාභය උපරිම කරන සමතුලිත කොන්දේසිය තමයි MR සමානයි MC. ලාභය උපරිම කරන සමතුලිත කොන්දේසිය තමයි MR සමානයි MC. අන්නේ කොන්දේසිය පුතේ ඉටු වෙලාද නැද්ද? ඉටු වෙලා. අන්න ඒ කොන්දේසිය ඉටු වෙලා. ලාභය උපරිම කරන සමතුලිත නිමවුම් මට්ටම තීරණය කරන කොන්දේසිය එතනද ඉටු වෙලාද නැද්ද? ඉටු වෙලා. හරිද? right. ලියන්න දෙකින්. ලාභය උපරිම කරන MR සමානයි MC. ලාභය උපරිම කරන MR සමානයි MC. MR සමානයි MC. කොන්දේසිය MR සමානයි MC කොන්දේසිය ඉටු වී ඇත. MR සමානයි MC කොන්දේසිය ඉටු වී ඇත. right? MR සමානයි MC කොන්දේසිය ඉටු වී ඇත. හොඳයි. එහෙනම් පුතේ සමතුලිත කොන්දේසිය තමයි MR සමානයි MC අපි සිකුරාදා දවසේ කතා කරා. දැන් ඔබ මතක තියාගන්න. හරිද? right. පුතේ ඊට පස්සේ ඊළඟ දැන් මම පුතට මුලින්ම කියලා දීලා පටන් ගත්තේ මේ තියෙන්නේ ඇත්තටම පුතේ එකකට අදාළ තොරතුරු. එකක විචල්්‍ය පිරිවැය, එකක මුළු පිරිවැය, අමතර එකක පිරිවැය, ආදායම. ඔය තියෙන්නේ. දැන් මේකෙන් පහලට බහින්නකො. ප්‍රමාණය කීයද? 1000. හරිද? 1000ක් නිපදවද්දී ඒ එකක් හදන විචල්්‍ය පිරිවැය 10යි. 1000ක් හදද්දී එකක් හදන විචල්්‍ය පිරිවැය 10යි. 1000ක් හදද්දී එකක් හදන මුළු පිරිවැය 22යි. 1000ක් හදද්දී
එකකට හම්බෙන ආදායම 30යි. ඔන්න ඔහොම යන්න. හරි ෂොක් නේද? 1000ක් හදද්දී එකක විචල්්‍ය පිරිවැය 18යි, 1000ක් හදද්දී එකක මුළු පිරිවැය 22යි, 1000ක් හදද්දී එකක පිරිවැය 30යි. හරිද? right. අපෙන් අහනවා පුතේ තුන්වෙනි ප්‍රශ්නේ 1. ප්‍රශ්නාංක 3 1 අහනවා. මොකක්ද? සමතුලිතයේදී පහත දෑ ගණනය කරන්න. 1 අහනවා පුතේ මොකක්ද? මුළු විචල්්‍ය පිරිවැය. සංකේත වලින් දාමු. total variable cost. මුළු විචල්්‍ය පිරිවැය. කොහොමද පුතේ හොයන්නේ? මෙන්න ඉතාම ලේසි. 1000ක් හදද්දී එකක් හදන්න යනවා කියද්දි 18. 1000 කෙලින් උඩ එනවා. හම්බෙනෝ ABC මේ පැත්ත බලනු 1000ක් හදද්දී එකක් හදන්න යනවා කියද්දි 18. එහෙනම් පුතේ 1000ක් හදද්දී එකක් හදන්න යනවා කියද්දි 18. එහෙනම් මුළු විචල්්‍ය පිරිවැය කීයද? 18 1000. මුළු විචල්්‍ය පිරිවැය 18 1000. 1000ක් හදද්දී එකක් හදන්න යනවා 18ක්. එහෙනම් මුළු විචල්්‍ය පිරිවැය කීයද? එකකට 18යි 1000කට 18 1000. තේරෙනවද පුතේ? right. සරලයි. යම් රෝමන්ස් අංක 2 ආනෝ මුළු පිරිවැය. මුළු පිරිවැය මෙන්න TC. දැන් බලන්න 1000 කෙලින් උඩ එන්න මෙන්න හම්බුණා AC නැත්තම් ATC. කීයද පුතේ? 22යි. 1000ක් හදද්දී එකක මුළු පිරිවැය කීයද? 22යි. 1000ක් හදද්දී එකක මුළු පිරිවැය කීයද? 22යි. එහෙනම් කීයද පුතේ? මේක නම් මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. 1000ක් හදද්දී එකක මුළු පිරිවැය 22යි. එහෙනම් පුතේ මුළු පිරිවැය කීයද? 22000. එකක මුළු පිරිවැය කීයද? 22000. හරිද? right. මුළු පිරිවැය 22000. හරිද? right. ඊට පස්සේ ආනවා පුතේ මුළු ස්ථාවර පිරිවැය. total fixed cost. ක්‍රම දෙකක් තියෙනවා පුතේ. ක්‍රම දෙකටම මම හදලා පෙන්නනවා. ක්‍රම දෙකක් තියෙනවා. TFC හැදෙන්නේ කොහොමද? TVC plus TFC හැදෙන්නේ කොහොමද? මෙන්න අපි ඉස්සෙල්ලා මේ ක්‍රමයට හදමු රූපේ. අපි දන්නවා පුතේ මෙන්න මේ වක්‍ර දෙක අතර පරතරයෙන් කියවෙන්නේ මොකක්ද? AFC. ඔබ හොඳට බලන් රූපේ අරගෙන පුනා කියලා සාමාන්‍ය මුළු පිරිවැයයි සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍ර දෙක අතර පරතරයෙන් කියවෙන්නේ AFC. AFC කීයද පුතේ? 18යි 22යි අතර කීයද? 4යි. එකක් හැදීමේ ස්ථාවර පිරිවැය 4යි කීයක් හදනකොටද? 1000ක් හදනකොට. 1000ක් හදනකොට. එන ස්ථාවර පිරිවැය කීය? අන්න 1000ක් හදනකොට එකක ස්ථාවර පිරිවැය කීයද? 4යි. කීයක තියෙන ස්ථාවර පිරිවැය? 4000. ඔය පළවෙනි ක්‍රම. හදාගන්න. ඔය පළවෙනි ක්‍රම.
හරිද? right. හොඳයි අද දුෂ්පක් ගන්න. හපනෙක් ඉන්න නම් කියන්න තව ක්‍රමයක් තියෙනවා. අනිත් ක්‍රමය තමයි මෙන්න මේක පුතේ. පුතා දන්නවා TC මුළු පිරිවැය සමානයි. බොහොම හොඳයි දරුවෝ මෙසේජ් එකක් දානවට. TC සමානයි TVC TFC. මුළු පිරිවැය සමානයි මුළු විචල්්‍ය පිරිවැය දන මුළු ස්ථාවර පිරිවැය. මුළු පිරිවැය 22000යි අපි හොයාගත්තා. මුළු විචල්්‍ය පිරිවැය 18යි අපි හොයාගත්තා. එහෙනම් පුතේ මුළු ස්ථාවර පිරිවැය කීයද? 4000. මේකට දාන්න. 4000. හරිද බටා? right. යන් ඊළඟ ගන්න මොකක්ද? මුළු අය භාරය. මුළු අය භාරය. total revenue TR. මුළු අය භාරය. හරිෂෝ. 1000ක් හදනවා. ඒ හදන එකක් විකුණන්නේ කීයද? 30 ගන්න. මේ ඇත්තටම පුතේ අර තියෙන්නේ පූර්ණ තරගේ මොන මිලද? පැවරුණු මිල. පැවරුණු මිල. කීයද 30? 1000ක් හදනවා ඒක විකුණන්නේ කී ගානේ? 30 ගානේ. එහෙනම් මුළු අය භාරය ඒකක 1000ක් හදනවා 30 ගානේ විකුණන්නේ කීයද? 30000. මුළු අය භාරය 30000. right. ඊළඟට අහනවා පුතේ ආර්ථික ලාභය හෝ අලාභය. ආර්ථික ලාභය හෝ අලාභය. මෙන්න ආර්ථික ලාභය. TR ගෙන් අඩු කරන්න පුතේ TC. TR හොයාගත්ත කීයද? 30000. TC කීයද? හොයාගත්තා 22000. එහෙනම් පුතේ ආර්ථික ලාභය කීයද? 8000. ආර්ථික ලාභය කීයද? 8000. හරි. ආර්ථික ලාභය කීයද? 8000. right. yeah. දැන් බලන්න මේ රූප සටහන දිහා හොඳට. දැන් බලන්න හොඳට. නිකන් සරලව තේරුම් ගන්නත් පුළුවන් පුතේ. නිකන් සරලව සිම්පලි තේරුම් ගන්නත් පුළුවන්. මේ බලන්න. මේ 1000න් හරිද? සමතුලිත ප්‍රමාණය කියන්නේ 1000. MR සමාන MC වෙන්නේ 10 වුණ 1000. මේ 1000න් එකක් හදන්න යන මුළු පිරිවැය කීයද? 22. මේ 1000න් එකක් හදන්න යනවා කීයද? 22. ඒක විකුණන්නේ කීයද? 30ට. ඒක හදන්න යනවා 30. ඒක විකුණන්නේ කීයද? 22ක්. ඒක හදන්න යනවා කීයද? 30. අන්න පුතේ නම් බලන්න මෙන්න ලාභය. එකක් හදන්න යනවා රුපියල් 22ක්. විකුණන්නේ 30. එහෙනම් පුතේ මෙන්න මේ අතර ටික තමයි මොකක්ද? ආර්ථික ලාභය. ඕකට ඉතින් නම් ගොඩක් කියනවා. ආර්ථික ලාභ කියනවා.
නිෂ්ප්‍රාමාණික ලාභ තියෙනවා. අධිප්‍රාමාණික ලාභ තියෙනවා. ඔය නම් තුන ලියන්න. ආර්ථික ලාභ, නිෂ්ප්‍රාමාණික ලාභ, අධිප්‍රාමාණික ලාභ. ලස්සනට පාඩ කරන්න පුතේ ඩිංග. ආර්ථික ලාභ, නිෂ්ප්‍රාමාණික ලාභ, අධිප්‍රාමාණික ලාභ. right. හොඳයි. right යා. හරිද? right. අගන පුතේ උදේට. අභ්‍යාසයක් ලියන්න. කල්පිත පූර්ණ තරංකාරී වෙළඳපළක තොරතුරු පහත වේ. කල්පිත පූර්ණ තරංකාරී වෙළඳපළක තොරතුරු පහත වේ. ලස්සනයි.
Let the team. යන්න යන්න. සමතුලිත නිමවුම් මට්ටම සොයන්න. සමතුලිත නිමවුම් මට්ටම සොයන්න. සමතුලිත නිමවුම් මට්ටම සොයන්න. දෙක 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 සමතුලිත නිමවුම් මට්ටමේදී දෙක සමතුලිත නිමවුම් මට්ටමේදී පහත දෑ ගණනය කරන්න. සමතුලිත නිමවුම් මට්ටමේදී පහත දෑ ගණනය කරන්න. සමතුලිත නිමවුම් මට්ටමේදී පහත දෑ ගණනය කරන්න. එක සමතුලිත නිමවුම් මට්ටමේදී පහත දෑ ගණනය කරන්න. එක මුළු විචල්්‍ය පිරිවේ. මුළු විචල්්‍ය පිරිවේ. මුළු පිරිවේ. දෙක රෝමන් අංක දෙක මුළු පිරිවේ. රෝමන් අංක 3 මුළු ස්ථාවර පිරිවේ. මුළු ස්ථාවර පිරිවේ. මුළු අයභාරය. මුළු අයභාරය. ඒකක ලාභය. ඒකක ලාභය. ඒකක ලාභය. ඒකක ලාභය. ඒකක ලාභය. ඊළඟ ආර්ථික ලාභය. ආර්ථික ලාභය. right. අවසාන ගන්නටි ආර්ථික ලාභය දැක්වෙන කොටස ප්‍රස්ථාරයේ පැහැගන්වන්න. ආර්ථික ලාභය දැක්වෙන කොටස ප්‍රස්ථාරයේ පැහැගන්වන්න. පාඨ කරන්න. ආර්ථික ලාභය දැක්වෙන කොටස ප්‍රස්ථාරයේ පැහැගන්වන්න. පාඨ කරන්න. right කරමු පුතේ වේගී.
ඉවරයිද? හරි. හරි. ඉතින් අපි ලේසි පුතේ. සමතුලිත නිමවුම් මට්ටම කොපමණද කියලා. නේ? සමතුලිත කොන්දේසි මොකක්ද? mr සමානයි mc. මෙන්න mc මෙන්න mr මෙන්න mr සමානයි mc. mr සමානයි mc. හරිද? right. දැන් මේ මේකද කරන්නේ පුතේ මේම මේ කඩේරි කීපයක් දාලා පහලට ඉලක්කම් දාලා තියෙනවා. එහෙනම් මෙතනින් කඩේරක් දාලා මෙතනින් දාලා අදාළ නැහැ පුතේ. මේවා කිසි දෙයක් අදාළ නැහැ. නිකන් දීලා තියෙනවා. නිකන් දීලා තියෙනවා. අපිට අදාළ mr සමානයි mc අවස්ථාවේ සමතුලිත නිමවුම් මට්ටම. කීයේද? 50. දැන් 50ක් හදද්දි එකක් හදන විචල්්‍ය පිරිවැය 150යි. 50ක් හදද්දි එකක් හැදීමේ මුළු පිරිවැය 250යි. මේ 50 විකුණන මිල 300යි. එහෙනම් පළවෙනි කාරණාව පුතේ සමතුලිත නිමවුම් මට්ටම කීයේද? සමතුලිත නිමවුම් මට්ටම 50යි. mr සමානයි mc නිසා. ඒක ලියන්න ඕනේ. ලියන්න. සමතුලිත නිමවුම් මට්ටම ඒකක 50කි. සමතුලිත නිමවුම් මට්ටම ඒකක 50කි. සමතුලිත නිමවුම් මට්ටම ඒකක 50කි. සමතුලිත නිමවුම් මට්ටම ඒකක 50කි.
හරිද? සමතුලිත මට්ටම ඒකක 50. ඇයි පුතේ 50 කිව්වේ? සමතුලිත කොන්දේසි ඉටු වන නිසා. එතන යන්නේ එම අවස්ථාවේදී MR සමානයි MC. එම අවස්ථාවේදී MR සමානයි MC. එම අවස්ථාවේදී MR සමානයි MC. සමතුලිත කොන්දේසිය ඉටුයි. එම අවස්ථාවේදී MR සමානයි MC සමතුලිත කොන්දේසිය ඉටුයි. එම අවස්ථාවේදී MR සමානයි MC සමතුලිත කොන්දේසිය ඉටුයි. හරිද? right. හොඳයි. දෙවෙනි කාරණාව පුතේ සමතුලිතයේදී පහත දෑ ගණනය කරන්න. පළවෙනි කාරණාව පුතේ මුළු විචල්්‍ය පිළිවෙල. ඒගොල්ලන් පොඩ්ඩක් සමීකරණයක් වගේ නිකන් ලියන්න පුළුවන්. TVC සමානයි ABC වැඩි කිරීම Q. එහෙම ලියන්න පුළුවන්. එහෙම නෙළුවේ කියලා ප්‍රශ්නයක් නෑ පුතේ. මොනවා ලියන්න පුළුවන්? එකක් හැදීමේ විචල්්‍ය පිළිවෙල වැඩි කරන ප්‍රමාණය. එකක් හැදීමේ විචල්්‍ය පිළිවෙල කීයද පුතේ? 150යි. ප්‍රමාණය කීයද? 50යි. එකක් හදන්න යනවා 150ක්. ඒ වගේ 50ක් හදනවා. TVC කීයද පුතේ? 100. 150 50 වැඩි කරාම උත්තරේ මට පොඩ්ඩක් කියන්න පුතේ. 7500යි. right. ඉවරයි. හරිද? right. යන්න. ඊළඟට TC කීයද? TC කීයද? TC බලන්න 50ක් හදද්දි එකක් හදන්න යනවා මුළු පිරිවැය කීයද? 250. එහෙනම් AC වැඩි කරන්න Q ගේ. එහෙම ලියන්න පුළුවන්. AC කීයද? 250. Q කීයද? 50යි. එහෙනම් පුතේ 250 ඒවා 50ක් කීයද? 6000 12500. දෙක. ඊළඟට මොකද පුතේ? මොකද ඊළඟ? මුළු අය මොකද ආනේ? මුළු ස්ථාවර පිළිවෙල. TFC. ඊටම ලේසි. AFC වැඩි කරන්න පුතේ Q ගේ. මෙන්න මේ දෙක අතර පරතරයෙන් කියවෙන්නේ AFC. ඒකෙන් තියෙන්නේ 50යි. කීයද? 200යි 150යි. AFC කීයද? 100යි. එහෙනම් පුතේ බලන්න. AFC 100යි Q 50යි කීයද? 5000. නැතර විකල්ප ක්‍රමයටත් අද. හරිද?
යා ඊළඟට අහනවා පුතේ මුළු අය භාරය TR බලන්න මේ හදන ඒකක ගාන 50යි. P වැඩි කරන්න cubic. මිල 300. ප්‍රමාණය 50. කීයද පුතේ මුළු අය භාරය? 15000. 15000. Ja. ඊළඟ අලුත් ආකාන ඒකක ලාභය මොකක්ද අලුත් ගහන්නේ ඒකක ලාභය එකක ලාභය හොයන්න පුතේ මිලෙන් අඩු කරන්න මුළු පිරිවෙන එකක ලාභය හොයන්න මිලෙන් අඩු කරන්න මුළු පිරිවෙන මිල කීයද 300 මිල කීයද 300 ඔය එකක් හදන්න යන පිරිවැය කීයද පුතේ 250 එයලෝ පුතේ ඒකක ලාභය කීයද 50 එකක් ලාභය 50 වෙන සරල විදිහට එකක් විකුණන මිල 300යි ඒක හදන්න යන මුළු පිරිවැය 250 එකකින් ලාභය කීයද 50 right ඊළඟ ආනෝ පුතේ ආර්ථික ලාභය හෝ අලාභය ආර්ථික ලාභය ක්‍රම දෙකක් තියෙනවා පුතේ මුළු අය භාරය TR ගෙන් අඩු කරන්න TC TR කීයද 15000යි TC කීයද 12500යි එනම් මුළු අය භාරය කීයද පුතේ 2000 ආර්ථික ලාභය 2500 ඔන්න එක ආර්ථික ලාභය 2500 තවත් ක්‍රමයක් තියෙනවා ඒ තමයි මෙන්න මේක තවත් ක්‍රමයක් තියෙනවා මොකක්ද පුතේ ඒ ක්‍රමය ආර්ථික ලාභය හොයන්න තවත් ක්‍රමයක් තියෙනවා ඒ තමයි පුතේ ඒකක ලාභය වැඩි කරන්න ප්‍රමාණය එකකින් ලාභය කීයද පුතේ මේ බලන්න එකකින් ලාභය කොච්චරද 50ක් නේ මේ විකුණන මිල 300යි මුළු පිරිවැය AC කියන්නේ මුළු පිරිවැය කියන්නේ 250 එකක් විකුණන මිල 300යි එකක පිරිවැය 250 ඒකක ලාභය පුතේ 50යි අපි හොයාගත්තා ප්‍රමාණය 50යි මුළු ලාභය කීයද 2500 හරිද right කාලේ අරන් උගන්නන්න ඕන පුතේ මට එම හදිස්සියට උගන්නන්නත් බෑ ඒකයි පුතා මම අර වැඩිම කාලයක් දාලා තියෙන්නේ මම හැමතැනම පන්ති පටන් ගන්නත් ඒකයි මට අර මේ තකහණියට උගන්නන්න බෑ හදිස්සියට උගන්නන්න බෑ මම වැඩි පන්ති පටන් ගන්න නැත්තේ ඒකයි පුතේ මට හැම දෙයක්ම හිමීට කියලා දෙන්න තියෙන ඕන දරුවන්ට හැමෝටම තේරෙන විදියට තේරුණාද right
ආර්ථික ලාභය දැක්වෙන කොටස පැහැ ගන්වන්න. හරි ලේසි. මෙන්න ආර්ථික ලාභය. මෙන්න මිල 50යි. මිල 300යි. මුළු පිරිවැය 250යි. මෙන්න මේ ටික තමයි පුතේ මොන ලාභද? ඔය කියන ආර්ථික ලාභ. ඔන්න ඔය ටික. නම් කියන්න පුළුවන් ගොඩක් පුතේ මොනවද? ආර්ථික ලාභ කියන. අධිප්‍රාමාණික ලාභ කියන. නිෂ්ප්‍රාමාණික ලාභ කියන. නිෂ්ප්‍රාමාණික ලාභ කියලා කියනවා. හරිද? right. නිෂ්ප්‍රාමාණික ලාභ කියලා කියනවා. හරි. යන් ඊළඟ අභ්‍යාසයට. ලස්සන දාන්න. හරියටම මෙන්න මෙතන කැපීගෙන ගිහින්. ලියන්න. පූර්ණ තරංග ආයතනයක තොරතුරු පහත වේ. පූර්ණ තරංග ආයතනයක තොරතුරු පහත වේ.
හරි රයිට්. ලියන්න පළවෙනි එක. පළවෙනි කියන්නේ එක. මුළු අයභාරය සොයන්න. මුළු අයභාරය සොයන්න. දෙක. මුළු විචල්්‍ය පිරිවේ සොයන්න. sorry. මුළු අයභාරය සොයන්න. මුළු පිරිවේ සොයන්න. මුළු පිරිවේ සොයන්න. ආර්ථික ඉලක්ක ආර්ථික ලාභය හෝ අලාභය දක්වන්න. ආර්ථික ලාභය හෝ අලාභය දක්වන්න. කරමු. මුළු අයභාරය සොයන්න, මුළු පිරිවැය සොයන්න, ආර්ථික ලාභය හෝ අලාභය දක්වන්න. රයිට් කරමු. බඩගිනි කියලා මැසේජ් එකක් දාන්න. right. බලන්න ටිකක් වෙනස් නේද?
මේවා ඉස්සෙල්ලා මෙහෙන් ගියේනේ ආර්ථික ලාභ. දැන් මිල අඩු වෙලා පුතේ ඔන්න ඔතනින් ගියේ. දැන් බලන්න මෙතන ඡේදනය වෙනෝනේ. MR සමානයි MC ඔතන. තව එකක් සමානයි. MR සමානයි MC තව එකක් සමානයි. මොකක්ද? AC. වක්‍ර තුනම කැපිලා උතන. තුනම කැපිලා නේ. AC දාගන්න. තුනම කැපිලා. Right. හොඳයි. දැන් අහනවා අපෙන් මුළු අය භාරය. මුළු අය භාරය TR total revenue. මුළු අය භාරය TR. මුළු අය භාරය TR කීයද පුතේ? මෙන්න අපිට පුතේ කොහෙන් ගියත් ප්‍රශ්නයක් නැහැ. MR MC මේ කොහේ ගියත් තමයි අපේ කොන්දේසිය මොකක්ද? MR සමානයි MC. අපේ කොන්දේසිය MR සමානයි MC. පුතේ MR සමානයි MC වෙන්නේ මෙතන සමතුලිත ප්‍රමාණය කීයද? 400. එහෙනම් ප්‍රමාණය කීයද? 400. MR කීයද? එකක මිල නැත්නම් ආදායම කීයද? 400 ගානේ 50. කීයද? TR කීයද? 400 වැඩි කිරීම 50 කීයද? 20000. හදන්න 20000. ඊළඟ ප්‍රශ්නේ මුළු පිරිවෙල හානි TC හරි ෂෝට් හදන්නේ කීයද? 400යි. ප්‍රමාණය කීයද? 400යි. 400 කලින් එන්න උඩට වෙන්න AC එතනමනේ AC 50යි. එකක් ඇදීමේ පිරිවැය 50. sorry. ප්‍රමාණය 400යි AC 50යි. කීපතේ TC 30000. අන්න හරි වැඩි. හරි වැඩි. හොඳ වැඩි. හොඳ වැඩි නේ right. ඊළඟට ආර්ථික ලාභය හෝ අලාභය. ආර්ථික ලාභ හෝ අලාභ. ආර්ථික ලාභය සමානයි පුතේ TR ගෙන් අඩු කරන්න TC. TR කීයද? 20000. TC කීයද? 20000. ආර්ථික ලාභය බිඳුව. ආර්ථික ලාභය බිඳුව. ආර්ථික ලාභය බිඳුව. ඔන්න ඔය පුතේ ලාභත් නැති අලාභත් නැති තත්ත්වය. ආර්ථික ලාභය බිඳුවක් වෙන තත්ත්වය ආර්ථික විද්‍යාවේ වචනයකින් හඳුන්වනවා මොන ලාභද? ප්‍රාමාණික ලාභය. නැත්නම් කියනවා ආර්ථික ලාභ ශූන්‍ය වීම. ආර්ථික ලාභ ශූන්‍ය වීම. ලස්සනට ප්‍රාමාණික ලාභ ඇලෙලා ආර්ථික ලාභ ශූන්‍ය වීම. ප්‍රාමාණික ලාභ නැත්නම් ඇලෙලා ආර්ථික ලාභ ශූන්‍ය වීම.
ප්‍රාමාණික ලාභ ලැබෙලා ආර්ථික ලාභ ශූන්‍ය වීම. හරිද? ප්‍රාමාණික ලාභ ආර්ථික ලාභ ශූන්‍ය වීම. එහෙනම් පුතේ මේ බලන්න හොඳට අලුත් වචනයක් ඉගෙන ගත්තා. ආර්ථික ලාභත් අලාභත් නැති තත්ත්වයට නමක් කියන ප්‍රාමාණික ලාභ. මේ බලන්න. මෙන්න මේ ලක්ෂ්‍ය හොඳට මතක තියාගන්න. ඔන්න ඔය ලක්ෂ්‍ය. ඔතනට උඩින් ගියපු කලින් අවස්ථා දෙකේ ආර්ථික ලාභ. මෙතනින් ගියාම හරියට මේක කපාගෙන ගියාම ලාභත් නැහැ අලාභත් නැහැ ප්‍රාමාණික ලාභ. උඩ ආර්ථික ලාභ මෙතන යද්දි පුතේ ලාභත් නැහැ අලාභත් නැහැ ප්‍රාමාණික ලාභ. යම් ඊළඟ අභ්‍යාසයට. ඊළඟ අභ්‍යාසය කල්පිත පූර්ණ තරඟකාරී වෙළඳපළක කල්පිත පූර්ණ තරඟකාරී වෙළඳපළක තොරතුරු පහත වේ. කල්පිත පූර්ණ තරඟකාරී වෙළඳපළක තොරතුරු පහත වේ. කල්පිත පූර්ව තරංකාරී වෙළඳපළක තොරතුරු පහත වේ. කල්පිත පූර්ව තරංකාරී වෙළඳපළ තොරතුරු පහත වේ. Right as that.
right. ලියන්න තියටින් මුළු අය භාරය කොපමණද? මුළු අය භාරය කොපමණද? මුළු පිරිවැය කොපමණද? එක මුළු අය භාරය කොපමණද? මුළු පිරිවැය කොපමණද? ඊළඟ ආර්ථික ලාභය හෝ අලාභය ගණනය කරන්න. ආර්ථික ලාභය හෝ අලාභය ගණනය කරන්න. රයිට් කරන්න. ආර්ථික ලාභය හෝ අලාභය ගණනය කරන්න. Right. හොඳයි. දැන් බලන්න MR ගිහින් තියෙන යටි. දැන් මම උතර මේ පටි තියලා පෙන්නන්නකෝ. මෙන්න මෙතන ලක්ෂණ හොඳට මතක තියාගන්න. AC ගේ අවම ලක්ෂණ. ඔතනට උඩින් ගිය ලාභයි. මෙතනින් ගිය ලාභත් නැහැ අලාභත් නැහැ ප්‍රාමාණික ලාභයි. දැන් කොහෙන්ද ගිහින් තියෙන්නේ යටි. පොඩ බලන්න. හරිද? right. මෙන්න TR මුළු අය භාරය. අපි ගන්නවා පුතේ අපිට MRMC යන්නේ මේ කොහෙද කියලා දාලා නැහැ. MC MR කැපෙන්නේ කොතනදද ඒක අදාළ නැහැ. මෙන්න මෙතන කැපෙන්නේ. ඔතන ඉතු වෙනවා කොන්දේසිය මොකක්ද? MR සමානයි MC. දැන් අදාළ නැහැ. එහෙනම් ලාභය උපරිම කරන සමතුලිත නිමවුම් මට්ටම හදන ඒකක සංඛ්‍යාව කීයද පුතේ? 200.
එහෙනම් හදන ඒකක සංඛ්‍යාව 200යි. බලන්න පුතේ ආදායම කීයද මිල කීයද 50. 50. එහෙනම් පුතේ මුළු අය භාරය කීයද 10000. මුළු අය භාරය 10000. මුළු අය භාරය 10000. මුළු අය භාරය 10000. මුළු අය භාරය 10000. ඊට පස්සේ TC මුළු පිරිවෙන බලන්නකො පුතේ මේ 200 එකක් හදන්න යන මුළු පිරිවැය කීයද 65යි. ඔය 200න් එකක් හදන්න යන පිරිවැය කීයද 65. එහෙනම් පුතේ ඔන්න TC සමානයි Q වැඩි කරනවා පුතේ කීයෙන්ද 65. AC Q කීයද 200. කීයේ පුතේ මුළු පිරිවෙන 65 වැඩි කරන්න 200න් ඉලක්කම දාන්න කීයද 65 වැඩි කරන්න 200න් 10 කීයද 13000යි 13000යි. එහෙනම් පුතේ මුළු පිරිවැය මෙන්න බලන්න හොඳට මේ 200 හැදුවම හම්බෙන ආදායම කීයද 50යි. මේ 200 හදද්දි එකක ආදායම කීයද 50යි. මේ 200න් එකක් හදන්න යනවා පිරිවැය කීයද 65යි. මේ 200න් එකක් හදන්න යන ආදායම කීයද 50යි. මේ 200න් එකක් හදන්න යන පිරිවැය කීයද පුතේ 65යි. එහෙනම් පුතේගේ 13000. ලාභයක් දලාභයක් දෙන්නේ අලාභයක් නේ. පිරිවැය 13000යි. ආදායම 10000යි. අපි ඔකට කියනවා ආර්ථික අලාභය. ආර්ථික අලාභය කීයද පුතේ? TR ගෙන් අඩු කරන්න TC. TR කීයද? TR 10000යි. TC 13000. කීයද පුතේ ආර්ථික අලාභය? අලාභය ඍණ 3000. අලාභය 3000. කතා කරලා right. එහෙනම් බලන්න පුතේ අර පස්තාරේ පාට කරලා පෙන්නමු. පස්තාරේ පාට කරලා පෙන්නමු. නිකන් හිතන්න. නිකන් හිතන්න. මේ 200 හැදුවම ඒකට හම්බෙන ආදායම කීයද 50යි. ඒක හදන්න යන පිරිවැය කීයද 65යි. මිල නැත්තම් ආදායම 50යි. ඒක හදන්න යන පිරිවැය 65යි. මෙන්න මේ ටික පුතේ ලස්සනට පාට කරන්න. ඔන්න ඔය ටිකෙන් පෙන්නන්නේ අලාභය. ඔක නම් කියමු ආර්ථික අලාභ කියනවා. තව කියනවා අප්‍රමාණික ලාභ කියනවා. නිෂ්ප්‍රාමාණික අලාභ කියලා කියනවා. ආර්ථික අලාභ, අප්‍රමාණික ලාභ, නිෂ්ප්‍රාමාණික අලාභ කියන්නේ. රසදයක්. ඉන්ටර්වල් එක පස්සේ පුතේ ඉතාම වැදගත් කොටසක් කරන්නේ කවුරුත් නැවිත් ඉන්න එපා.